නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේත් ඔබ උදාන පාළි සදහම් වැඩසටහනින් උතුම් උදාන ගාථාවක් ඇතුළත් වෙන සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ උදාන පාළි බුද්ධ දේශනා මාලාව සංග්‍රහ වෙලා තියෙන්නේ කුද්දක නිකායේ පළවෙනි පොත් වහන්සේගේ. අද දවසේ ඉගෙන ගන්න උදානේ පින්වත්නි, ඔබ බොහෝ පිට අහපු චිරප්‍රසිද්ධ විස්තර කතාවක් ඇතුළත් දේශනාවක්. මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ අපගේ බුද්ධ ශාසනයේ, ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතර අගතැන්පත් බවට පත්වෙච්ච සීවලී මහරහතන් වහන්සේගේ පුංචි කාලේ උන්වහන්සේ උපත ලබන සිද්ධියත් එක්ක සම්බන්ධයි. ඒ දවස්වල අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කුණ්ඩියා නගරයේ අසල කුණ්ඩදාන වන උද්‍යානයේ. ඒ දවස්වල සුප්පාවාස නම් කෝලිය වංශයේ හිටපු දියණියක්, එහෙම නැත්නම් කෝලිය වංශය කියලා කියන්නේ පින්වත්නි අපගේ භාග්‍යතුන් වහන්සේගේ මව් පරම්පරාවේ. උබහල ඇති ශාක්‍ය කෝලිය වංශ දෙකක් තිබුණා කියලා. එතකොට මේ කෝලිය වංශයේ හිටපු සුප්පාවාසා ගර්භණීව වාසය කළා. අවුරුදු 7ක් දරු ගැබ දරාගෙන වැඩ සිටියා. මේක තමයි පින්වත්නි අපිට මේ ඉතිහාසයේ ලිඛිත ඉතිහාසය දැනගන්න තියෙන මව්කුසක දරුවෙක් දරාගෙන හිටපු වැඩිම කාලයේ සඳහන් සිද්ධිය. දැන් අද කාලේ සමහර විට මේවා විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. නමුත් මේ වගේ අద్භූත සිද්ධි අතීතයේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ සුප්පාවාසා දරුගෙබ අවුරුදු 7ක් දරාගෙන ඉඳලා දවස් 7ක් මුළුල්ලේ දරුවා බිහි වෙන ලකුණු පහළ වෙලා ඒ දරුගෙබ හිර වුණා. ඉතින් ඒ නිසා ඇය තියුණු කර්කශ කටුක වේදනා විඳිනවා. ඔය විදිහට දුක් විඳිද්දි දැන් මේ කුසේ ඉන්නේ සීවලී කුමාරයා. ඔය විදිහට දුක් විඳිනකොට මේකේ තියෙනවා සා දුක්ඛාහි තිබ්බාහි කරාහි කටුකාහි වේදනාහි පුට්ටා තේහි විතක්කේහි අධිවාසේති. ඇය ඔය විදිහට තියුණු කර්කශ කටුක දුක් වේදනා විඳිනකොට මෙන්න මේ විතර්ක තුන හිතලා ඉවසනවා. ඒ විතර්ක තුන තමයි මෙන්න මේක. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය ධම්මං දේසේති. මෙන්න මේ ආකාරයේ පවතින දුක ප්‍රහාණය කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක. සුපටිපන්නෝ වතතස්ස භගවතු ශාවක සංඝෝ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන ඒකාන්තයෙන්ම සුපටිපන්නයි. යෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය පටිපන්නෝ. ඒ උතුමන් වහන්සේලා මෙන්න මේ දුක ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවකයි හැසිරෙන්නේ. සුසුකං වත නිබ්බානං. ඒකාන්තයෙන්ම මේ නිවන සැප සහගතයි. යත්ථිදං ඒව රූපං දුක්ඛං න සංවිජ්ජති. ඒ නිවන තුල මේ වගේ දුක් රැස, මේ වගේ කිසි දුකක් නැත්තේය. ඔන්න ඔය විදිහට ඒ සුප්පාවාසා මෑණියන් ඒ දුක ඉවසනවා. බලන්න පින්වත්නි, ඒ යුගයේ හිටපු ඒ ශ්‍රාවිකාවෝ දැන් බුද්ධ ශාසනයක
පිළිවෙත් පුරන ශ්‍රාවිකාවෙන්ගේ ජීවිතේ කොච්චර අභිමානවත් තිබිලා තියෙනවද කියලා. අවුරුදු 7ක් දරු ගැබක් දරාගෙන ඒකින් මේ අම්මා පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම දවස් 7ක් මූල ගර්භ වෙලා දරුවා බිහි වෙන්න ලකුණු පහළ වෙලා ඒ දරුවා හිර වෙලා. එතකොට මේ බණහන මේ මෑණිවරු ඉන්නවනම් දරුවෝ වදන දුක ඒගොල්ලෝ අත්දැකීමෙන් දන්නවා කොච්චරද කියලා. එතකොට අවුරුදු 7ක් දරුවෙක් දරාගෙන දවස් 7ක් මූල ගර්භ වෙලා ඉඳිද්දි කොයිතරම් දුකක් විඳවන්න ඇද්ද? හැබැයි එහෙම දුක් විඳිද්දි ඇය කාටවත් දෙස් තියන්නේ නැහැ. බැනන්න ගහන්නේ. දැන් අද කාලේ සමහර විට ශාරීරික වේදනාව වැඩි වුණාට පස්සේ වටේ පිටේ ඉන්න අය පෙන්වන්න බැරි වෙනවානේ. බලන්න එතකොට ඒ කාලේ ශ්‍රාවිකාව ඉවසලා තියෙන හැටි කොහොමද ඉවසලා තින්නේ? තමන්ගේ සරණ මෙනෙහි කර කර භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කර කර ධර්ම රත්නය මෙනෙහි කර කර සංඝයා මෙනෙහි කර කර විමුක්තිය මෙනෙහි කර කර ඉවසනවා. කොහොමද ඉවසීම පුරුදු කරලා තියෙන්නේ? සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ඊමසේව රූපස් දුක්ඛස පහනාය ධම්මං දේසිති මේ දුක නැති කරගන්නයි ධර්මයේ දේශනා කළේ. ඊළඟට ඒ සංගරුවන ඒකාන්තයෙන් සුපටිපන්නයි. උන්වහන්සේලා මේ දුක නැති කරන ප්‍රතිපදාවේ වැඩ වාසය කරන උත්තමයෝ. ඒ වගේම මේ නිවන ඒකාන්තයෙන් සපසහගතයි. මෙවැනි දුක් මේ නිවන තුල ඇත්තේ නිවන තුල පවතින්නේ නැත්තේ කියලා භාග්‍යතුන් වහන්සේ ගැන සංගරුවන ගැන නිවන ගැන මෙනෙහි කර කර ඉවසනවා. බලන්න පින්වත් මේ යුගයේ හිටපු අභිමානවත් ශ්‍රාවිකාව අද එවැනි අය ඉන්නවා කියලා අපිට හිතන්න හරිම දුෂ්කරයි. එතකොට සුප්පාවාසා මේ විදිහට තියුණු කර්කශ දුක් පීඩා වින්දා. හැබැයි මේ සුප්පාවාසා සරණ මෙනෙහි කර කර ඉවසනවා. මේකට හේතු භූත වෙච්ච විස්තරය අට කතාවේ සඳහන් වෙනවා. ඒ තමයි පින්වත්නි ඈත අතීතේ බොහෝම අතීත කාලේ බරණැස කිකී කියලා රජ කෙනෙක් ඉඳලා තිනවා. එතකොට ඒ කාලේ කොසල් නගරේ හිටපු කොසල් රජතුමා බරණැස රාජ්‍යයට පැමිණලා යුද්ධ කරලා අර බරණැස කිකී රජුරෝ මැරෙව්වා. මරලා ඒ කිකී රජුරුන්ගේ අගමෙහිසිය තමන්ගේ අගමෙහිසිය කරගෙන බරණැස රාජ්‍යයේ රාජ කරගෙන පාලනය කළා. එතකොට ওই කාලේ බරණැස රජුරුන් හිටියා පුත්‍රයෙක් අගමෙහිසියගේ. ඒ පුත්‍රයා තමන්ගේ තාත්තා මැරෙන අවස්ථාවේදී රාජමාලිගාවෙන් පැනලා කැලෑ වැදිලා හිටියා. ඊට පස්සේ ඒ කැලෑ වැදිලා හිටපු පුත්‍රයා තරුණ වයසටපත් වෙලා සේනා සංවිධානය කරගෙන තමන්ගේ තාත්තගේ රාජ්‍යය ගන්න යුද්ධ කරන්න බරණැස රාජධානිය වට කරා. වට කරාට පස්සේ ලියවිල්ලක් යවුවා කොසල් රජුරවන්ට. දැන් එතකොට බරණැස රජ කරන්නේත් අර කොසල් රජුරුමයි. ඒ කොසල් රජුරවන්ට ලියවිල්ලක් යවුවා. එක්කෝ යටත් වෙන්න ඕනි නැත්නම් අප සමග යුද්ධ කරන්න ඕනි කියලා. එතකොට දැන් ඒ කොසල් රජුගේ අගමෙහිසිය. එතකොට ඒ කියන්නේ මේ කුමාරයාගේ අම්මා. හොරෙන් ලියවිල්ලක් යවුවා. පුතේ යුද්ධ කරන්න ඕනේ නැහැ. මේ රටවැසියන්ට ඇතුළට පිටට මේ මිනිස්සු ගමන් කරන දොරටු තියෙනවා. ඒ දොරටු අසාගෙන කාලයක් ඉන්න. ඒ දොරටු අසාගෙන හිටියාට පස්සේ මේ රටේ අභ්‍යන්තරයේ තියෙන කටයුතු අඩාල වෙනවා. ඒ නිසා ඔබට එතකොට ඉබේම රජකම ලැබෙයි. මේ ඇතුලේ කටයුතු අඩාල වුණා. ඊට පස්සේ ඔන්න මේ විදිහට වාහල් කඩ හතරේ කියන්නේ ප්‍රධාන දොරටු හතරේ රැකවල් දාගෙන ඉන්නවා මේ බරණැස රාජකුමාරයා. කාලයක් හිටියා රටේ කටයුතු අඩාල වෙන පාටක් නැහැ. හේතුව තමයි තව අතිරේක දොරටු තියෙනවා. ඒ වගේම මිනිස්සු ගිහිලා හොරෙන් කටයුතු කරගන්නවා. රාජ්‍යයට අවශ්‍ය දේවල් අරන් එනවා. එතකොට අම්මා ආපහු රහසේ ලියවිල්ලක් යවුවා. ඒ දොරටුත් වහපන්. ඔය දොරටුත් වහලා මේ මිනිසුන්ට රාජ්‍ය බලය අරන් දුන්නොත් මේ රාජ්‍යයට නිදහස ලැබෙනවා නැත්නම් රාජ්‍ය නිදහස ලැබෙන්නේ නැහැ කියලා මිනිසුන්ට දැනුම් දෙන්න කිව්වා. ඊට පස්සේ ඒ රටේ අවශේෂ දොරටුත් වහලා දවස් 7ක් මිනිස්සුන්ව පීඩාවට පත් කරවලා හිර කරලා තිබ්බා.
දැන් මේ මිනිස්සුන්ට දවස් 7ක් පිළිවෙලකට ආහාර පාන ගන්න පිළිවෙලක් නැහැ. රාජ්‍ය කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මිනිස්සුම කල්පනා කළා මේ විදිහට හිටියොත් නම් අපිට නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි රජුරු අල්ලලා දෙමු කියලා රජුරු මරවලා. ඒ රජුරුන් හිස ගිහින් දුන්නා අර කුමාරයාට. ඊට පස්සේ කුමාරයා ඇවිල්ලා රජ කළා. පින්වත්නි ආනෝය හේතුව නිසා ඒ මිනිස්සු දවස් 7ක් පීඩාවට පත් වෙවි හිර වෙලා හිටපු නිසා කියනවා අර සීවලී කුමාරයා මව් කුසක හිර වෙලා අවුරුදු 7ක් දුක් විඳි. ඒ මෑණියන්ගේ උපදේශ මත ඒ කටයුතු සිද්ධ වෙච්ච නිසා ඒ මෑණියන්ගේ කුසේ සීවලී කුමාරයා හිර වෙලා හිටියා. ඒක තමයි කියන ඒ පරණ විස්තරය. ඊට පස්සේ ඔන්න දැන් සීවලී කුමාරයා කුසේ අම්මා දරාගෙන ඉඳිද්දි දැන් අම්මා පීඩාවට පත් වෙලා දවස් 7ක් දුක් විඳිනවා. එතකොට ඒ සුප්පාවාසගේ ස්වාමියාට අමතලා කියන ආරි පුත්‍රය ඔබ භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න. ගිහිල්ලා මගේ වචනයෙන් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා යුග හිසින් වඳින්න. උන්වහන්සේගේ නිරෝගී බවත් සැප සැහැල්ලුවත් කාය බලයත් පහසුවෙන් විසීම ගැනත් මගේ වචනෙන් විමසන්න. සුප්පාවාසා කෝලිය දියණිය භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වඳිනවා කියලා වන්දනා කරලා මගේ විස්තරය කියා සිටින්න කිව්වා. මේ විදිහට දරු ගැබක් අවුරුදු 7ක් පුරාවට දරාගෙන ඉන්නවා. ඊළඟට මේ දරු ගැබ මූල ගර්භ වෙලා දරුවා බිහි කිරීමෙන් බිහි කරගන්න බැරුව බොහෝම දුකටපත් වෙලා ඉන්නේ. ඒ බව භාග්‍යතුන් වහන්සේට දැනුම් දෙන්න. මෙන්න මේ විදිහට මේ විතර්ක තුන මෙනෙහි කර කර ඉවසනවා කියලා භාග්‍යතුන් වහන්සේට දැනුම් දෙන්න කිව්වා. ඊට පස්සේ ඒ සුප්පාවාසාවගේ ස්වාමියා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්ට කුණ්ඩ දාන වනයේට පිටත් වුණා. පිටත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ පාද වන්දනා කරලා කියා සිටියා ස්වාමීනි මේ සුප්පාවාසාගේ වැඳුමයි භාග්‍යතුන් වහන්සේට වඳින්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුප්පාවාසා අවුරුදු 7ක් දරු ගැබක් දරාගෙන හිටියා. දැන් දවස් 7ක් මූල ගර්භ වෙලා මේ දුක උහුලගෙන ඉන්නවා. ඒ දුක උහුලන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගැන, ඒ වගේම සංගරුවන ගැන, ඒ විමුක්තිය ගැන මෙනෙහි කර කර මෙන්න මේ විදිහට දුක ඉවසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා ওই විස්තරේ භාග්‍යතුන් වහන්සේට අර සුප්පාවාසාවගේ ස්වාමි පුරුෂයා කියා සිටියා. එතකොට පින්වත්නි දැන් ඔච්චර සිද්ධියක් වෙනකන් අපේ භාග්‍යතුන් වහන්සේ නොදැන සිටියා නෙමෙයි. අවුරුදු 7ක් දරු ගැබ දරාගෙන ඉන්න විස්තරේ භාග්‍යතුන් වහන්සේ නොදන්නව නෙමෙයි. හැබැයි පින්වත්නි යම් කර්ම විපාකයකින් ඒ පුද්ගලයා ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ යම් කර්ම විපාකයකට බඳුන් වෙලා තියනවාද? එවිට තථාගතයන් වහන්සේලා මැදිහත් වෙන්නේ නැහැ. ඊට පස්සේ පින්වත්නි දැන් මේ සිද්ධිය දැනගත්තට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ ඒ සුප්පාවාසාට ආශිර්වාද කොට වදාලා සුඛිනෝ හෝතු සුප්පාවාසා කෝලිය දීතා ආරෝගං පුත්තං විජායතුති. සුප්පාවාසා කෝලිය දියණිය සුවපත් වේවා. නිරෝගී බවට පත්වෙත්වා. ආරෝගං පුත්තං විජායතුති. නිරෝගී පුතෙකු බිහි කරත්වා කියලා භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කළා. එහෙම භාග්‍යතුන් වහන්සේ ඒ කුණ්ඩදාවනේදී ආශිර්වාද කරනවත් සමගම අර සුප්පාවාසාගේ කුසින් සුවසේ අර දරුවා බිහි වුණා. ඊට පස්සේ අර සුප්පාවාසාවගේ ස්වාමියා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා පිටත් වුණා. පිටත් වෙලා තමන්ගේ නිවස කළා. යද්දී ඒ සුප්පාවාසාවගේ ස්වාමියාට දැක ගන්න ලැබුණ සුප්පාවාසාවත් ඒ වගේම ඒ දරුවත් නිරෝගීව ඉන්න හැටි. එතකොට මෙන්න මෙහෙම හිතුණා කියනවා. ආච්චරියං වත භූ අබ්බූතං වත භූ තථාගතස්ස මහිද්දි කතා මහානුභාවතා. ආශ්චර්යයක් නෙවෙයි
අద్භූතයක් නෙමෙයි. මේසා මහානුභාව සම්පන්න තථාගතයන් වහන්සේගේ ආනුභාවයේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. අద్භූතයි. භාග්‍යතුන් වහන්සේගේ වචනයත් සමගම සුප්පාවාසාව සුවපත් වුණා නෙවෙයි. නිරෝගී දරුවෙක් බිහි කරා නෙවෙයි කියලා බොහෝම සතුටට ප්‍රීති ප්‍රමුදිත බවට පත් වුණා. ඊට පස්සේ පින්වත්නි ඔය විදිහට මේ දැන් සතුටටපත් වීමත් සමගම මේ සුප්පාවාසා කිව්වා එහෙනම් ස්වාමීනි ආපහු යන්න භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. භාග්‍යතුන් වහන්සේට කියා සිටින්න මං නැවත සුවපත් වුණා. සුවසේ දරුවෙක් බිහි වුණා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සද්දිනක් භික්ෂු සංඝයා සමග මගේ නිවසේ දානයට වඩිනසේක්වා කියලා ආරාධනා කරන්න කිව්වා. ඒ දරුවා බිහි වෙච්ච සතුටට. ඔය දවස්වල පින්වත්නි ඒ කාලේ දානි බාරගෙන හිටියා එක්තරා උපාසකෙක්. ඒ උපාසකතුමා මහා මොග්ගල්ලාණන් වහන්සේගේ උපස්ථායක කුලයක්. ඉතින් ඒ උපස්ථායක උපාසකතුමාට දැන් දානි බාරව ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මොග්ගල්ලාණේ මේ දවස්වල දානේ තියෙන්නේ ඔබගේ උපාසකයෙකුට නෙමෙයි. අර සුප්පාවාසා උපාසිකාව දරුවෙක් බිහි වෙලා ඒ උපාසිකාව දවස් 7ක් දාන දෙන්න ආසයි භික්ෂු සංඝයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට. ඒ නිසා ඒ දානේ පස්සේ දෙන්න ගාන ටික දවසකට කල් දාන්න කිව්වා. අනිත් එක ඒ උපාසක ඔබගේ දායක කුලයක් නෙමෙයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අර උපාසකව මුණ ගැහින්ට වැඩියා. වැඩම කරලා මෙන්න මේ පණිවිඩය දැන් දුන්න සුප්පාවාසා දරුවෙක් බිහි වෙලා දවස් 7ක් මේ අවුරුදු 7යි දවස් 7ක් කුසේ දරාගෙන ඉඳලා දරුවා බිහි වුණා. ඒ සතුටට දාන දෙන්න කැමති දවස් 7ක්. ඒ නිසා ඔබේ දානේ පසුවට කල් දාන්න මේ දානෙට අවස්ථාව දෙන්න භාග්‍යතුන් වහන්සේ ඉල්ලීම් කළා කියලා. ඊට පස්සේ ඒ උපාසක කියනවා ස්වාමීනි මහා මොග්ගල්ලාණන් වහන්සේ ධර්ම කරුණු තුනකට ඔබ වහන්සේ අප වෙනවා නම් මම මේ දානේ පසුවට කල් දාන්න කැමතියි කිව්වා. ඒ තමයි ස්වාමීනි පළවෙනි එක තමයි කිව්වා මේ දාණයට මම භවභෝග සම්පatti බඩු මුට්ටු ලෑස්ති කරලා හමාරයි කිව්වා. ඒ නිසා මේ භවභෝග සම්පatti එහෙම නැත්නම් දානි කලමනා කරන බඩු ටික මේ බඩු ටික ඔබ වහන්සේට බාරයි ආරක්ෂා කරලා දෙන්න කිව්වා. දෙවෙනි එක තමයි කිව්වා ස්වාමීනි මන් දන්නේ නැහැ කිව්වා මගේ ආයුෂ තියෙනවද කියලා. මගේ ජීවිතයත් ඔබ වහන්සේ රැකලා දෙන්න ඕනි කිව්වා. ඊළඟට කිව්වා ස්වාමීනි මගේ ශ්‍රද්ධාවත් ඔබ වහන්සේ රැකලා දෙන්න කිව්වා. ඔය කරුණු තුන ඔබ වහන්සේ රැකලා දෙනවා කියලා අප වෙනවනම් මං දානි බාර දෙන්නම් කිව්වා. එතකොට කිව්වා ආයස්මත කරුණු දෙකකට මං අප වෙන්නම් කිව්වා. එකක් ඔබ බලා ගන්න වෙයි කිව්වා. ඒ තමයි කිව්වා දාන වස්තුවත් ජීවිතයත් මට පුළුවන් ආරක්ෂා කරලා දෙන්න. ශ්‍රද්ධාවට අප වෙන්න බෑ කිව්වා. එහෙනම් බලන්න පින්වත්නි මේ ශ්‍රද්ධාව කාගේ දෙයක්ද මේක? මේක පෞද්ගලික දෙයක්. කෙනෙකුට ජීවිතය රැකලා දෙන්න පුළුවන්. ශ්‍රද්ධාව රැකලා දෙන්න බෑ. එහෙනම් ශ්‍රද්ධාව තමාම රැකගත යුතු දෙයක් නේ. ඊට පස්සේ ඒ උපාසක කැමති වුණා. කැමති වුණාට පස්සේ ඔන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට 7 දවසක් දැන් මේ සුප්පාවාසා ඒ වගේම ඒ උපාසකතුමා අර සිංගිති දරුවා දැන් කුසේ අවුරුදු 7ක් හිටියාට පින්වත්නි බිහි වෙච්ච දවසේ ඉඳලා ඇවිදිනවා. අවුරුදු 7ක දරුවෙක් නේ. ඊට පස්සේ ඔන්න දැන් ඔය පවුලේ පිරිස එකතු වෙලා 7 දවසක් දන් දුන්නා. දන් දීලා 7 වෙනි දවසේ දානි පූජා කරලා අතකෝ ආයස්මා සාරිපුත්තෝ තං දාරකං ඒ තදවච. එතකොට ඒ දරුවා දානශාලාවේ ඇවිද යනවා. ඇවිද යනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම ඇහුවා. කච්චිතේ දාරක කමනීයං කච්චියාපනීයං. දරුවා කොහොමද වේසප දුක? කොහොමද අපෙන්න පුළුවන්ද? කච්චින කිංචි දුක්ඛන්ති. දුකක් නැතුව ඉන්නව නේද කියලා ඇහුවා. එතකොට මේ දරුවා කියනවා
කුතෝ මේ භන්තේ සාරිපුත්ත කමනිය කුතෝ යාපනීයං සත්ව වස්සානි මේ ලෝහිත කුම්භියං වුත්තානි. ස්වාමීනි මොන සැපක්ද මොන යහපතක්ද ස්වාමීනි අවුරුදු 7ක් මම ලේ කලේ ගිහිර වෙලා හිටියේ. ඊට පස්සේ පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේත් සමග අර පුංචි දරුවා කතා කරන විස්තරේ ඒ කතා කර ඉන්න සංවාදේ අර සුප්පාවාසාව දැක්කා. දැකලා සතුටටපත් වුණා. ප්‍රීති ප්‍රමුදිත බවට පත් වුණා. ප්‍රීති සෝමනස්සයක් හටගත්තා. එතකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා අර අම්මට ඇතිවෙච්ච දරු සෙනෙහස. ඔන්න උතන තමයි පින්වත්නි මේ උදාහරණයට අදාළ විස්තරය සිද්ධ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අර සුප්පාවාසා කෝලියේ දියණිය තමන්ගේ දරුවා ගැන ඇලිච්ච සිතින් සතුටු වෙවි ඉන්නවා දැකලා භාග්‍යතුන් වහන්සේ මෙහෙම අහනවා. ඉච්ඡේය ආසිතවං සුප්පාවාසේ අඤ්‍යතරම් පීව රූපං පුත්තන්ති. සුප්පාවාසා මේ දරුවා වගේ තවත් දරුවෝ ලැබෙනවට ඔබ කැමතිද කියලා ඇහුවා. එතකොට මේ සුප්පාවාසා උත්තර දෙනවා. ඉච්ඡේයා මහං භගවා අඤ්ඤානපි ඒව රූපානි සත්ත පුත්තානීති. ස්වාමීනි ඔයගේ දරුවෝ 7ක් වුණත් මම ලබන්න කැමතියි කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ අන්න ඔය සිද්ධි අරබයා මෙන්න මේ උදානේ උන්වහන්සේගේ බුදුමුවේ නිරායාසයෙන් ගලා ගියා. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. අමිහිරි දේවල් මිහිරි ස්වરૂපේම අප්‍රිය දේවල් ප්‍රිය ස්වરૂපේම දුක් දේවල් සැප ස්වરૂපේම ප්‍රමාදී පුද්ගලයාව යට කරගෙන යනවා කියලා. බලන්න එතකොට මේ මෑණියෝ අවුරුදු 7යි දවස් 7ක් මේ කුසේ දරුවා හිර වෙලා හිටියා. නමුත් තවත් දරුවෝ 7ක් වුණත් ලබන්න කැමතියි කිව්වා. ඉතින් ඒක මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ අදාළනවා අමිහිරි දේවල් මිහිරි ස්වરૂපයෙන් අසාතං සාත රූපේන පිය රූපේන අප්පිය අප්‍රිය දේවල් ප්‍රිය ස්වરૂපයෙන් ගන්නවා. ඊළඟට දුක්ඛං සුඛස්ස රූපේන දුක් ස්වરૂපයෙන් තියෙන දේ සැප විදියට ගන්නවා. ප්‍රමාදී කෙනා ওই විදිහට යට කරගෙන යනවා. කොච්චර ලස්සන අර්ථ සහිත උදාන ගාථාද. අපි ඒ උදානේ ශ්‍රවණය කරමු. අසාත සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති. අමිහිරි දෙය පැමිණෙන විට මිහිරි වෙසක්ගෙන අප්‍රිය දෙය පැමිණෙන විට ප්‍රිය වේසයගෙන දුක් ඇති දෙය පැමිණෙන විට සැපයේ වෙසගෙන පමාවෙන කෙනා දුක් වෙයි එයටම යට වෙන. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත්නි, අද දවසේ උදාන පාළි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 93 4 බැස්ටිස්වත්ත පාර කනත්ත පාර තලපත් පිටිය නුගේගොඩ යන ලිපිනේ පදිංචි නීතිඥ නිරෝධා කලන්සූරිය මහත්මිය සහ වෛද්‍ය ජයන්ත දිසානායක මහත්මයා විසින් ඉතින් අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණයත් ආරක්ෂාවත් සියලු දෙනා වෙතම සැලසේවා. දෙවියන්ට ධර්ම අවබෝධයේ පිණිස මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා සෙතුම් දිසානායක පුතුණුවන්ගේ 8 වන උපන්දිනයේ නිමිත්තෙන් ආශිර්වාද පැතීම පිණිසත් උසස් පෙළ විභාගයට පෙනී සිටින
සුදම් දිසානායක පුතුණුවන්ට ආශිර්වාද කිරීම පිණිසත්. ඉතින් මේ උපන් දිනේ සමරන පින්වත් දරුවන්ටත් ඒ වගේම විභාග කටයුතු වලට පෙනී සිටින ඒ පින්වත් දරුවාටත් මේ පින් අයිති වෙලා ඒ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත සැලසේවා. බලාපොරොත්තු වෙන පරිදි අධ්‍යාපන කටයුතු සුවසේම කරගන්න ලැබේවා. භාග්‍යතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් වශයෙන් ධර්මයේ අවබෝධයෙන් සැනසීම පිණිස මේ රැස් කළ සියලු පින ඒකාන්තයෙන් උපකාර වෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් නීතිඥ නිරෝධා කලන්සූරිය මහත්මියගේ සහ වෛද්‍ය ජයන්ත දිසානායක මහත්මයාගේ රැකිරක්ෂා කටයුතු සාර්ථක වීම පිණිස සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වත් නිරෝධා කලන්සූරිය මහත්මියත් ජයන්ත දිසානායක මහත්මියත් බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඒ පින්නතුන්ගේ රැකිරක්ෂා ආදී කටයුතු සුවසේම කරගන්න ලැබේවා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සැප ලබත්වා. ධර්මයේ අවබෝධයෙන් සැනසීමට මේ පින් හේතු වේවා. රෝගාතුරව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සැප සැලසේවා. සුවසේම ධර්මයේ අවබෝධ කරගන්න ඒ දෙමව්පියන්ටත් වාසනාව ලැබේවා. අද දවසේ මේ උදාන පාළි සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන නීතිඥ නිරෝධා කලන්සූරිය මහත්මිය, ඒ වගේම වෛද්‍ය ජයන්ත දිසානායක මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ පින් අයිති වෙලා සුවසේම ධර්මය අවබෝධ කරන්න මේ රැස් කළ සියලු පින එකසේ උපකාර වෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරුවනට අයිති වෙලා සියලු ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ ලබත්වා. ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිස අප රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාට, ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ හැම දෙනාට, අද දින ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අයිති වේවා. සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත ලැබමින් සුවසේම ධර්මයේ අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව උදා වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.